ආයිබෝවන් ළමයි. අපි කලින් වීඩියෝ එකේදී බැලුවා නිෂ්පාදන හැකියාව වක්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මූලික කරුණු ටික කතා කළා. අපි වැඩිදුර මේ පිළිබඳ කරුණු කතා කරනවා මේ වීඩියෝ එකෙන්. අද පාඩම පටන් ගන්න කලින් මම කලින් වීඩියෝ එකේදී ප්‍රශ්න කීපයක් කරන්න කිව්වා 43 වෙනි පිටුවේ තියෙන MCQ ටික අපි දැන් බලමු. ඒකේ 18 වෙනි ප්‍රශ්නය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී සෑම සමාජයක්ම තෝරා ගැනීම ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ ඇයි කියලා අපි කියන්නේ මොකද? මිනිස් අවශ්‍යතා අසීමිත නිසා. ඒකත් තරමක් දුරට හරි තෝරා ගැනීමක් ඇති වෙන්නේ හිඟකම නිසා. හිඟකම නැත්තම් තෝරා ගැනීමක් ඇති වෙන්නේ නැහැ. හිඟකම ඇති වෙන්නේ එක හේතුවක් තමයි මිනිස් අවශ්‍යතා අසීමිත වීම. ඌන සංවර්ධිත වීම. අපි කිව්ව හිඟකම කියන එක සංවර්ධිතද ඌන සංවර්ධිත කියන එකට අද කියන එකෙන් බලපාන්නේ නැහැ නිසා ඒ උත්තරේ වැරදි. මිනිස් අවශ්‍යතාවලට සාපේක්ෂව සම්පත් හිඟවීම සහ සම්පත් විකල්ප අයුරින් භාවිතා කර හැකි වීම. එතකොට ඒක තමයි වඩාත්ම සාර්ථක උත්තරේ. හිඟකම කියන එක නිරූපණය වෙනවා සම්පත් සීමිතයි වමනා අසීමිත වීමයි ඇතුලේ. නමුත් තේරීමකට මුහුණ දෙන්න වෙන්නේ ඒකත් එක්ක විකල්ප ප්‍රයෝජන තියෙන නිසා. ඒක තමයි වඩාත් හොඳ උත්තරේ. ඉතුරු ටිකත් බලමු. කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් විවිධ නිෂ්පාදන සාධක සංයෝගයෙන් නිපදවිය හැකි වීම. භාණ්ඩ නිෂ්පාදනය ගැන අපි තාම ඉගෙනගෙන නැහැ. සම්පත් අරබිලිමැසින් භාවිතා කිරීම. අරබිලිමැසින් භාවිතා කරලා කියලා තේරීමක් කරන්න ඕනේ නැහැ. උත්තරේ අංක 3. 19 නොමිලේ සැපේන පහත දැක්වෙන භාණ්ඩ හා සේවා තුළින් ආවස්තික පිළිවෙලක් තියෙන්නේ මොකටද? එතකොට නොමිලේ ලැබෙනවද කියන එක වැඩක් නැහැ. භාණ්ඩයක ආවස්තික පිළිවෙලක් තියෙන්නේ. ඔයා දන්නවා ආර්ථික භාණ්ඩවල ආවස්තික පිළිවෙලක් තියෙනවා. හැබැයි විශේෂ අවස්ථා 3ක් තියෙනවා. ඒ අවස්ථාවල ආවස්තික පිළිවෙලක් නැහැ. ඒ තුන හැරෙන සියලුම ආර්ථික භාණ්ඩවල ආවස්තික පිළිවෙලක් තියෙනවා. රජයෙන් සැපෙන නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය අපිට හම්බෙන්නේ නිකන් තමයි. හැබැයි ඒ සේවාව නිපදවන්න ආණ්ඩුව ආර්ථික සම්පත් පාවිච්චි කරලා තියෙනවා. එකම දේ ඒ සේවාව පාරිභෝජනය කරන අය නෙමෙයි ඒක පිළිවෙල දරාගන්නේ වෙනත් පාර්ශ්වයක්. නමුත් ඒක ආර්ථික භාණ්ඩයක්. රෙදි වේලීමට හිරු එළිය. රෙදි වේලීමට ගන්න හිරු එළිය කියලා කියන්නේ ස්වභාවික සම්පතක්. ඒක අසීමිතව තියෙන එකක්. ආර්ථික නොවන සම්පතක් නිසා ඒක ගන්න බෑ. සිසුන්ට ලැබෙන මහ පොළ ශිෂ්‍යත්ව. මහ පොළ ශිෂ්‍යත්වයක් සහනාධාරයක්. ඒක හම්බෙන අයට නිකන් හම්බුණාට රජයේ වෙනුවෙන් වියදම් කරනවා. ඒ කියන්නේ ආර්ථික සම්පත් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් හරි. සංචාරක ආකර්ෂණයක් තියෙන දිය ඇල්ලක්. දිය ඇල්ල ස්වභාවික සම්පතක්. එතකොට ඒක අපිට ගන්න බෑ. ආවස්තික පිළිවෙලක් තියෙන 1 සහ 3 පිළිතුරු කියන දෙකම. 1යි 3යි දෙකම. ඒතර මේකේ උත්තරේ වෙන්න ඕනේ 5. 1 ගහන්නත් බෑ උත්තරේට. 3 ගහන්නත් බෑ උත්තරේට. 1 සහ 3 කියන පිළිතුරු හරි කියලා පස්වෙනි උත්තරේ කියලා තියෙනවා. ඒ නිසා පස්වෙනි එක තමයි හරි උත්තරය. 20 සෑම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නයක් වන්නේ. ඔයා දන්නවා හැම රටකම පොදු එක තමයි හිඟකම. විශාල මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යන. ඒක තමයි අපි වැඩිදුර ඉගෙනගෙන නැහැ. මුදල් ගොඩක් භාණ්ඩ පොඩ්ඩක් වෙනුවෙන් යොදවන්නේ භාණ්ඩවල මිල වැඩි වීම තුල. ඒක නෙමෙයි හිඟකම කියන්නේ. හිඟ ස්වභාවික සම්පත් අධික ලෙස ප්‍රයෝජනට ගැනීම. ඒක නෙමෙයි හිඟකම කියන්නේ. එහෙම ප්‍රයෝජන ගත්තත් වමනාවට සාපේක්ෂව මදි. පරිසර දූෂණය ඒක නෙමෙයි ප්‍රධාන ප්‍රශ්නේ. අසීමිත වමනාවන් සපුරා ගැනීමට හිඟකම් බාධාවක් කියන. ඒක තමයි හරි උත්තරේ. දරිද්‍රාවේ නෙමෙයි. හරි උත්තරේ 4. හිඟකම් පිළිබඳ ප්‍රශ්නය බලමු හරි ප්‍රකාශය මොකක්ද කියලා. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් එහෙම ආර්ථිකයක් තාම අපි දන්නේ නැහැ. පමණක් දක්නට ලැබේ. මිශ්‍ර ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුණාට අපි දන්නවා හැම රටකම හිඟකම තියෙනවා. ඒ නිසා ඒ මිශ්‍ර ආර්ථික වලට පමණක් අදාළ එකක් නෙමෙයි. මිල ගණන් පහළ දැකීමට හැකිනම් මුළුමනින්ම තුරුවන් කළ හැකියි. මිල වැඩි වීම නිසා නෙමෙයි හිඟකම ඇතිලා තියෙන්නේ. ඒ නිසා මිල අඩු කළා කියලා හිඟකම නැති වෙන්නේ නැහැ. සමහර භාණ්ඩ හිඟ බවයි. මං කියලා දුන්නා වෙළඳ පොලේ භාණ්ඩ හිඟේ නෙමෙයි මෙතන හිඟකම කියන්නේ. පැන නගින්නේ පවත්නා සම්පත් වලින් වමනා සපුරාලීමට නොහැකි බැවිනි. ඒක හරි. ආර්ථික වෘද්ධියක් ඇතුලේ ආර්ථික වර්ධනය වුණා කියලා විසඳ ගන්න පුළුවන්. එහෙනම් විසඳ ගන්න බෑ. 4 තමයි උත්තරේ.
ඊළඟට විසි දෙක පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනීමේ ආවස්තික පිරිවැයට පහත් සඳහන් දේ අතුරින් එක් දෙයක් හැර අනෙක් සියලුම දේ ඇතුළත් වේ. එලෙස අදාළ වෙන්නේ නැත්තේ. එකක් තියෙනවා ඒක ආවස්තික පිරිවැය නෙමෙයි. ආවස්තික පිරිවැය කියන්නේ කැප කිරීම කියන එක. අවශ්‍ය කරන පාඨගන්ත්‍ර මිලදී ගැනීමේ වියදමයි. ඒතර අප බලන්න ඕනේ මෙයාට විශ්වවිද්‍යාලේ ගිය නිසා ඇතිවෙන විශ්වවිද්‍යාලේ ගියේ නැත්නම් ඇති වෙන්නේ නැති පිරිවැය මොකක්ද? ඒවා ආවස්තික පිරිවැයට ගන්න පුළුවන්. දැන් පොත් ගන්න වෙන්නේ කැම්පස් එකට ගිය නිසානේ. ඒ නිසා කැම්පස් එකට ගිය නිසා එයාට පොත් ගන්න වෙනවා. ඒක හරි. පාඨමාලා ගාස්තුව ඒකත් එහෙමයි. විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට යාම නිසා එම කාලය තුල ආදායම් උපයා ගැනීමට අහිමි වීම. ඒකත් එයාට වෙන කැපකිරීමක්. විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ කොණ්ඩේ කපන්න යන වියදම. එයා කැම්පස් එකට ගියේ නැහැ කියලා කොණ්ඩේ කපන්න නැතුව ඉන්නවද? එහෙම වෙන්නේ නැහැ. එතකොට එයා විශ්වවිද්‍යාලයට ගියා කියලා ඇති වෙන පිරිවැයක් නෙමෙයි ඒක. ඒක තමයි අපේ උත්තරේට ගන්න වෙන්නේ. අදාළ වෙන්නේ නැති එකනේ. සටහන් ලියා ගන්න අවශ්‍ය කඩදාසි පෑන් පැන්සල් ගන්න අවශ්‍ය වියදම. ඒකත් කැම්පස් ගිය නිසා තමයි දරන්න වෙන්නේ. හරි. එතකොට අපේ උත්තරේ විදිහට මේක ගන්න වෙන්නේ උත්තරය 4. 23 වෙනි ප්‍රශ්නේ සම්පත්වල හිඟකමක් පවත්වා බැවින් සෑම සමාජයක්ම මධ්‍යගත සැලසුම් කරන ක්‍රියාවලිය. ඒවා අපි තාම දන්නේ නැහැ මොනවද කියලා. හැබැයි ඒක උත්තරේ නෙමෙයි කියලා අපි දන්නවා. පවත්නා සම්පත් විවිධ භාවිතයන් අතරේ බෙදා වෙන් කළ යුතු ආකාරය ආණ්ඩුව විසින් තීරණය කළ යුතුය. ඒක හරි හිඟකමක් තියෙන නිසා සම්පත් බෙදා හරින විදිහ අපි තීරණය කරන්න ඕන. හැබැයි මෙතන ආණ්ඩුව කියලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් එනවා මේ වැඩේ අනිවාර්යයෙන්ම ආණ්ඩුවම කරන්න ඕනේ නැහැ. පෞද්ගලික අංශයක් කරගන්න පුළුවන්. බලමු ඊට වඩා හොඳ උත්තර තියෙනවා. සෑම සමාජයකම කිසියම් පිරිසක් දිලින්දන් වශයෙන් ජීවත් වෙනවා. හිඟකමයි දිලිඳු බවයි දෙකක්. ඒ නිසා හිඟකම තිබ්බා කියලා දිලිඳු ඇති වෙන්නේ නැහැ. ඒක වැරදි. සෑම සමාජයක්ම සම්පත්වල විකල්ප භාවිතා කරන තේරීමක් කරන්න ඕනේ. ඒක හරි. ඒක කලින් එකටත් වඩා හරි. හේතුව කලින් එකේ කියලා තියෙන මේ තේරීම ආණ්ඩුවෙන් කරන්න ඕනේ කියලා. හැම තේරීමම ආණ්ඩුවෙන් කරන්නේ නැහැ. ඒතකොට මෙතන ආණ්ඩු කතාවක් කියලා නෑ. ආර්ථිකයේ කවුරු හරි විසින් කරන්න ඕනේ. ඒක තමයි වඩාම හරි උත්තරේ දැනට. සමාජයේ පවත්නා සම්පත් ප්‍රමාණය ඒවා යොදාගත හැකි භාවිතයන්ගේ ප්‍රමාණයට වඩා වැඩි වෙනු ඇත. සම්පත් ප්‍රමාණය භාවිතයේ ප්‍රමාණයට වඩා වැඩි නම් හිඟකමක් නැහැ. උත්තරේ 4. 24. පූර්ණ සේවා නියුක්තියක් පවතින ආර්ථිකයක ප්‍රාග්ධන ආයෝජනයේ ඉහළ නැංවීම අවශ්‍යක පිළිවෙල. මේක තව ටිකක් ඉස්සරහදී හම්බෙන ප්‍රශ්නයක්. මේකෙදිත් අපි කතා කරගෙන යමු. මම ඕගොල්ලන්ට කියලා දුන්නා ප්‍රාග්ධනය හැදෙන විදිහ. ප්‍රාග්ධනය කියන්නේ ඇත්තටම අවසාන ප්‍රතිඵලය. ප්‍රාග්ධනය හැදෙන්න නම් ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනය සඳහා මුදල් එන්නේ ඉතුරුම් වලින්. කොහොම කියලා දුන්නා. ඉතුරුම් කියන්නේ අපිට තියෙන ආදායමෙන් පරිභෝජනය අඩු කළාට පස්සේ එන උත්තරේ. පරිභෝජනය අඩු කළාම ඉතිරි වෙන කොටස තමයි ඉතුරුම් කියන්නේ. එතකොට ප්‍රාග්ධනය වැඩි කරන්න නම් අපිට සිද්ධ වෙනවා ඉතුරුම් වැඩි කරන්න. ඉතුරුම් උත්තරේ වැඩි වෙන්න නම් ඔයා මොකද කරන්න ඕන? ඔයාගේ ආදායමෙන් පරිභෝජනය අඩු කරන්න. ප්‍රාග්ධනය වැඩි වෙනකොට එන අවසාන ප්‍රතිඵලය පරිභෝජනය අඩු වෙනවා. ඒක තමයි කැපකිරීම. ප්‍රාග්ධනය වැඩි කිරීමේ කැපකිරීම හේවත් ආවස්තික පිළිවෙල පරිභෝජනය අඩු වෙනවා. ඒතර උත්තරේ තමයි පරිභෝජනයේ පහළ වැටීමයි. උත්තරේ 1. 25. ආර්ථික විද්‍යාවේදී ආවස්තික පිළිවෙල නිර්වචනය කරන්නේ යමක් ලබා ගැනීම වෙනුවෙන් කැප කළ අනෙකුත් අවස්ථාවයි. අනිකුත් හැම අවස්ථාව නෙමෙයි හොඳම අවස්ථාව. බලමු ඊට වඩා හොඳ උත්තරයක් තියෙද කියලා. යමක් ලබා ගැනීම වෙනුවෙන් මූල්‍ය පිරිවැයයි. මූල්‍ය පිරිවැය කියන එක වැරදි. මේක මූර්ත සංකල්පයක් කියලා අපි දන්නවා. ඊළඟට කාලයේ පිරිවැයයි. කාලයත් පිරිවැයක් තමයි. නමුත් කාලය විතරක්මත් නෙමෙයි. යමක් ලබා ගැනීම සඳහා වූ ස්ථාවර විචල්්‍ය පිරිවැය එකතුවයි. අපි දන්නෙත් නෑ මොනවද කියලා.
යමක් ලබා ගැනීම වෙනුවෙන් අත්හරින්න ලද හොඳම විකල්ප වටිනාකම. ඒක තමයි හරියම උත්තරේ. මොකද පළවෙනි කී කියන්නේ කැප කළ අනිකුත් අවස්ථා කියලා. අනිකුත් හැම අවස්ථාවම ආවස්තික පිළිවෙලට ගන්න නැහැ නේ. කැප කරපු එක හොඳම එක තමයි ආවස්තික පිළිවෙල කියලා කියන්නේ. ලියන ප්‍රශ්න ටික අපි පන්තියේ පටන් ගත්තාම උත්තර ලියමු. දැන් අපි පාඩම නැවැත්තුවේ. පාඩම නැවැත්තුවේ ආවස්තික පිරිවැය නැත්නම් නිෂ්පාදන හැකියාවක් නිෂ්පාදන හැකියාව මායිමක් අඳින්න පාවිච්චි කරන උපකල්පන මොනවද කියන එකේ. හරි. හරි. අවසානට මම පොඩි කාරණා කිහිපයක් කියලා දුන්නා. ඒ ටික තාම මෙතන තියෙනවා. වක්‍රයක් ඇතුලේ වක්‍රයක් මත නිපදවන්න නම් පූර්ණ සේවා නියුක්තියයි උපරිම කාර්යක්ෂමතාවයයි තියෙනවා. හරි. අපි ඉගෙන ගත්ත වක්‍රයේ මතන නිපදවන්න නම් පූර්ණ සේවා නියුක්තියේ උපරිම කාර්යක්ෂමතාවය තියෙන්න ඕනේ. වක්‍රයෙන් දකුණු පැත්තේ නිපදවන්න බෑ. ඒ වගේම තමයි භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට දැනටමත් අවදින සම්පත් සියල්ලම උපරිම කාර්යක්ෂමතාවයෙන් භාණ්ඩ හදන්න දාලා දෙන නිසා එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම තව භාණ්ඩයක නිෂ්පාදනය අඩු කරන්න ඕනේ. එහෙම නැතුව එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න බෑ. ওই ටික තමයි අපි කතා කරන්නේ. හරිද? ඊළඟට අද පාඩම පටන් ගන්නේ පොඩි සමීකරණයකින් සංකල්පයකුත් එක්ක. ඒ තමයි ආන්තික ආවස්තික පිරිවැය. දැන් මම කිව්වා පිරිඟු නිෂ්පාදනයේ මේ ප්‍රමාණයක් වැඩි කරන්න වී නිෂ්පාදනයේ මෙච්චර කැප කරන්න ඕනේ. ඒ තමයි ආවස්තික පිරිවැය. මොකේ ආවස්තික පිරිවැයද? පිරිඟු මේ ප්‍රමාණයක් වැඩි කිරීමේ ආවස්තික පිරිවැය. පිරිඟු මේ ප්‍රමාණය. හරිද? අපි නිෂ්පාදනයේ මෙතෙන්ට වැඩි කළා නම් වී නිෂ්පාදනයේ මෙන්න මේක දක්වා අඩු වෙනවා. එතකොට පිරිඟු නිෂ්පාදනයේ මෙච්චරක් වැඩි කිරීමේ ආවස්තික පිරිවැය වී මෙච්චරයි. එතකොට මේක වැඩි කරන ප්‍රමාණය වැඩි වෙන්න කැප කරන ප්‍රමාණය වැඩි වෙනවා. ආන්තික ආවස්තික පිරිවැය කියන්නේ මේ ආන්තික කතාව අපිට ඉස්සරහට ආර්ථික විද්‍යාවේ සෑහෙන තැන්වල හම්බ වෙනවා. ආන්තික කියන එක වචනේ තේරුම අමතර ඒකකයක් කියන එක. ඒකකයක්. එතකොට එතන තියෙන ඒකක එකයි. ඒතර ආවස්තික පිරිවැය කියන කැපකිරීමනේ. ආන්තික ආවස්තික පිරිවැය කියන්නේ අමතර ඒකකයක් නිපදවීමේ ආවස්තික පිරිවැය. අමතර ඒකකයක් නිපදවීමේ ආවස්තික පිරිවැය. මෙතන ඒකකයක් නෙමෙයි අපිට කැමති ඒකක ගානක් ගන්න පුළුවන්. හරිද? හැබැයි ආන්තික ආවස්තික පිරිවැය වෙනකොට අපි අනිවාර්යයෙන්ම ගන්නේ එක ඒකකයක් අමතරව හදන එක. එක ඒකකයක් අමතරව හදන කොට යන ආවස්තික පිරිවැය තමයි ආන්තික ආවස්තික පිරිවැය. ඒතර මේකට අපිට සමීකරණයක් හදා ගන්න පුළුවන්. කැපකල ඒකක බෙදීම නිපද වූ ඒකක කියලා. නිපද වූ ඒකක. ඉතින් අපි උදාහරණේ තිරිඟු නිෂ්පාදනය අපි මෙන්න මේ ප්‍රමාණය හිතන්න 500ක් කියලා. නිපද වූ එකක 500යි. කැපකරු ප්‍රමාණය හිතන්න 1500යි කියලා. එතකොට එනවා මේකේ තේරුම තමයි තිරිඟු ඒකක 500ක් හදන්න වී ඒකක 1500ක් කැප කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් එක තිරිඟු ඒකකයක් හදන්න. එක තිරිඟු ඒකකයක් හදන්න වී ඒකක 3ක් කැප කරලා තියෙනවා. උත්තරේ වී විදියට තියෙන්න ඕනේ. මොකද ආවස්තික පිරිවැය කියන්නේ මූර්ත සංකල්පයක්. පැහැදිලිද? මේකේ තේරුම තමයි අමතරව වී ඒකකයක් තිරිඟු ඒකකයක් හදන්න වී ඒකක 3ක් කැප කරන්න ඕනේ කියලා. හරිද? මේ සමීකරණය මතක තියාගන්න. මේ සිරස් දුරද සිරස් දුර බෙදීම සිරස් දුරද ඒවට යන්න එපා. මේක මතක තියාගන්න. ආන්තික ආවස්තික පිරිවැය ඕන වෙලාවකට ওই සමීකරණේ දාන්න පුළුවන්. හරිද? දැන් ඕක අපිට වැදගත් වෙන්නේ ඔයාලට මම උඩින්ම ඇඳලා පෙන්නලා තියෙනවා
ආවස්තික පිරිවැය නැත්තම් මේ නිෂ්පාදන හැකියාව වක්‍රයක හැඩ තුනක්. මං ඔය හැඩ තුනෙන් එකක් තමයි නිෂ්පාදන හැකියාව වක්‍රයකට එන්නේ. මොන හැඩයේද එන්නේ කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ආන්තික ආවස්තික පිරිවැය හැසිරීම මත. ඒක වෙන්නේ මෙහෙමයි. හිතන්න මෙන්න මෙහෙම. ආන්තික ආවස්තික පිරිවැය. හිතන්න ආන්තික ආවස්තික පිරිවැය හැමතැනම ස්ථාවරයි නම්. ස්ථාවරයි නම්. හරිද? අපි කියනවා ස්ථාවර ආන්තික ආවස්තික පිරිවැය. එතකොට එන්නේ මෙන්න මේ අංක 1 ජාතියේ රූප සරහන. ඒ කියන්නේ සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් තමයි එන්නේ. සරල රේඛීය PPC වක්‍රයක් එන්නේ. හරිද? ආන්තික ආවස්තික පිරිවැය ගණනය කරනකොට එන්න උත්තරේ වැඩි වෙනවා නම් අංක 2 වර්ගයේ එකක් එන්නේ. ඒ කියන්නේ මූලයට අවතල PPC වක්‍රයක්. එතකොට ආන්තික ආවස්තික පිරිවැය එන්න අඩු වෙනවා නම් එන්නේ අංක 3 ජාතිය රූපයක්. ඒ කියන්නේ මූලයට උත්තර PPC වක්‍රය. ඒකටයි ආන්තික ආවස්තික පිරිවැය වැදගත් වෙන්නේ. හරිද? මේකෙන් අපි මෙන්න මේ දෙක ගැන කතා කරනවා. මෙයා අපේ විෂය නිර්දේශයේ නැහැ. ඒ නිසා අපි යා ගැන කතා කරන්නේ නැහැ. හරි. අපි වක්‍ර ගැන කතා කරන්න කලින් ඉතුරු ටික බලලා 46 පිටුවේ අන්තිමට බලන්න. උපකල්පන වලට පල්ලෙහෙන් තියෙනවා. නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනයේ නිශ්චිත ප්‍රමාණය බැගින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැපකිරීමට සිදුවන අතර එම අනුපාතය වෙන්න ඕනේ. එම කියන කැල දාගන්න. එම අනුපාතය අනුක්‍රමණය හේවත් බෑවුම ලෙස හැඳින්වෙනවා. හරිද? ඒත් මෙතන ඇත්තටම අපි බෑවුම තමයි ගණනය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සිරස් දුර. මේ තියෙන්නේ තිරස් දුර. හරි. එම බෑවුම වගේ නාන්තික ආවස්තික පිරිවැය දැක්වේ. දොරවාගේ මතකෙ තියෙන්න ඕනේ නිෂ්පාදන හැකියාව වක්‍රයක බෑවුමෙන් පෙන්වන්නේ මොකද්ද? ආන්තික ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය අනුව නිෂ්පාදන හැකියාව වක්‍රයේ ස්වරූප තුනයි. මේ තුන දාලා තියෙනවා. ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන සරල රේඛීය වක්‍රයක, වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙන මූලයට අවතල වක්‍රයක, හීනවන ආවස්තික පිරිවැයක් තියෙන මූලයට උත්තල වක්‍රයක. ඔකෙන් දැන් ස්ථාවර එකයි මූලයට අවතල එකයි ගැන අපි කතා කරමු. ස්ථාවර ආවස්තික පිරිවැය බලමු. ස්ථාවර ආවස්තික පිරිවැය. ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ ආන්තික ආවස්තික පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. නිෂ්පාදන හැකියාව වක්‍රයක් උඩදී ආවස්තික පිරිවැය කියන්නේ එක භාණ්ඩයකින් නිෂ්පාදනය වැඩි කරනකොට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය. ඒ ප්‍රමාණය ස්ථාවරයි කියන එක තමයි ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ. ඒ කියන්නේ හැම වෙලෙම එක් භාණ්ඩයකින් සමාන ප්‍රමාණ වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් කැප කරන්න වෙන්නේ ස්ථාවර ප්‍රමාණයක්. හරි. අපි දැන් මේක සංඛ්‍යාදත්ත සරහනකින් බලමු. හරිද? හිතන්න ආර්ථිකයක තියෙනවා මේ සරල ආර්ථිකය අපි ගන්න සරල ආර්ථිකය කියන්නේ භාණ්ඩ වර්ග දෙකයි අතර. කෘෂි භාණ්ඩයි කාර්මික භාණ්ඩයි. හිතන්න
අපි ආර්ථිකයේ තියෙන ඔක්කොම සම්පත් ටික පූර්ණ සේවා නියුක්ත කරලා උපරිම කාර්යක්ෂමතාවයෙන් දානවා කෘෂි භාණ්ඩ හදන්න. එතකොට හිතන්න කෘෂි භාණ්ඩ 100ක් හදන්න පුළුවන් කියලා. කෘෂි භාණ්ඩ 100ක් හදන්න පුළුවන් නම් ඔක්කොම සම්පත් ටික දාලා එතකොට කාර්මික භාණ්ඩ හදන්න බෑනේ. මොකද ඔක්කොම සම්පත් ටික දාලා ඉවරයි කෘෂි භාණ්ඩ හදන්න. ඊළඟට අපි තීරණය කරනවා කාර්මික භාණ්ඩ වලින් ටිකක් හදන්න ඕනේ කියලා. අපි කාර්මික භාණ්ඩ 20ක් හදන්න පටන් ගන්නවා. හරිද? එතකොට හිතන්න මේ කෘෂි භාණ්ඩ කැප කරන්න වෙනවා එයා 80ක් වෙනවා. මම මේ උත්තර හිතලා දාන්න. ආයි තව 20ක් කාර්මික භාණ්ඩ වැඩි කරන්න හිතනවා. ඒ කියන්නේ 40 වෙනවා. මෙයා එතකොට අඩු වෙනවා 60 වෙනවා. මෙයා තව 20ක් වැඩි කරනවා 60 වෙනකම්. එතකොට මෙයා 40ක් වෙනවා. තව 20ක් වැඩි කරනවා 80 වෙනකම්. මෙයා 20ක් වෙනවා. තවත් වැඩි කරනවා මෙයා බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙයා බිඳුවයි කියන ඊට වඩා අඩු කරන්න බෑනේ. මේ තමයි උපරිම කාර්මික භාණ්ඩ හදන්න පුළුවන් ප්‍රමාණය. දැන් මේ උත්තරේ ස්ථාවර ආවස්තික පිරිවැයක් වෙන්න හදන්නේ මෙන්න මේ විදිහට. ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මම මෙතන සමාන ප්‍රමාණයෙන් ඉන්නේ වැඩි කරලා තියෙන්නේ 20 20 හැම වෙලේම වැඩි කරලා තියෙන්නේ. ඒතර මෙතනින් කැප කර ප්‍රමාණය බලන්න 20යි. මෙතන කැප කිරීම 20යි. මෙතන එක 20යි. මෙතනත් 20යි. මෙතනත් 20යි. එතකොට 20 ගානේ කැප කරලා දෙන්නේ. මේ තියෙන්නේ කැප කිරීම ටික. මේ කැප කිරීම වෙනස් වෙලා නැති නිසා තමයි මේකෙන් ස්ථාවර ආවස්තික විදිහට වෙන්නේ. හරිද? හැබැයි මෙහිම අවශ්‍යතාවයක් නැහැ. දැන් මේකේ නම් වැඩි කරලා තියෙන්නේ 20 20 කැප කරලා තියෙන්නේ 30. එහෙම එකක් ඕනේ නැහැ. හිතන්න මේක මෙහෙම වැඩි කරන්නත් පුළුවන්. මේක 10 20 30 40 50. ඒත් කමන්නේ. මෙයා වැඩි කරන ප්‍රමාණයයි මෙයාගේ අඩු වෙන ප්‍රමාණයට සම්බන්ධ නෙමෙයි අපිට ඕනේ. මෙයා සමාන ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕනේ. 10 10 නම් දිගටම 10 10. හරිද? දිගටම 10 10 වැඩි කරලා තියෙනවා. එතකොට කැප ගන්න ප්‍රමාණය ස්ථාවරව තියෙනවා. ඒක 10 10 ස්ථාවර වෙන්න පුළුවන්. 20 20 ස්ථාවර වෙන්න පුළුවන්. එක එක ස්ථාවර වෙන්න පුළුවන්. 99යි 98යි 97යි. හැබැයි එකපාරක් 10ක් වැඩි කරද්දී 20ක් අඩු වෙලා ඊළඟ පාර 10ක් වැඩි කරද්දී 12ක් අඩු වෙනවා. එහෙම නැත්නම් 8ක් අඩු වෙනවා නම් ඒක ස්ථාවර ආවස්තික විදිහයක් නෙමෙයි. දැන් බලමු අපි දැන්දම දන්නවා ස්ථාවරයන් ආවස්තික විදිහේ නිෂ්පාදන හැකියාවක් නේ සරල රේඛිය. අපි එහෙම නැතුව මේ සංඛ්‍යා දත්ත ටික පාවිච්චි කරලා අදිමු වක්‍රයක් ඇත්තටම සරල රේඛාවක් වෙනවද බලන්න. නිෂ්පාදන හැකියාව වක්‍රයක් අඳිනකොට ඔයා පරිස්සම් වෙන්න ඕනේ. සමහරලාට ගානේ කියනවා භාණ්ඩ වර්ග දැන් මේක නම් කියලා දෙනවනේ භාණ්ඩ වර්ග කෘෂි කාර්මික. තවත් සමහරලාට කියනවා ඔයාගේ නිෂ්පාදන හැකියාවක් කෘෂි භාණ්ඩ දාන්න ඕනේ තිරස්සක්ෂයට. කාර්මික භාණ්ඩ දාන්න ඕනේ තිරස්සක්ෂයට කියලා. එහෙම කිව්වොත් ඒ විදිහට අඳින්න ඕනේ. දැන් මේක එහෙම කියලා නැති නිසා මම හිතලා කෘෂි භාණ්ඩ දානවා තිරස්සක්ෂයට. කාර්මික භාණ්ඩ දානවා තිරස්සක්. හරි. ඊළඟට දැන් කෘෂි භාණ්ඩවල ඉලක්කම් ඕනේ බිඳුව ඉඳන් 100ටනේ. 20 20 දැම්මම ලේසි. 20යි. ඔයාලට 10 10 දැම්ම කියලා වැරදි නේ. ඒකයි කොහොම හරි ස්ථාවරව ප්‍රමාණයකින් 20 20 නම් දිගටම 20 20. 80යි 100යි. මේ පැත්තත් එහෙමනේ. 40යි 60යි 80යි 100යි. දැන් මේ ටික ලකුණු කරන්න බලන්න. කෘෂි භාණ්ඩ 100යි කාර්මික භාණ්ඩ 0යි. මෙන්න මෙතන. ඔයා මේවා මැනලා අදින්න ඕනේ. මම නිකන් දැම්මට. හරි සෙන්ටිමීටරය නම් හැමදාම 20කට සෙන්ටිමීටරයක් තියෙනවා. මේ පැත්තේ සෙන්ටිමීටරකින් 20ක් පෙන්වනවා කියලා මේ පැත්තේ 20ක් පෙන්වන්න ඕනේ නැහැ සෙන්ටිමීටරේ. මේ පැත්තේ ඕනවා සෙන්ටිමීටර එකමාරකින් 20ක් පෙන්වන්න පුළුවන්. එක අක්ෂයක් ඇතුලේ තමයි මේ ටික ස්ථාවර වෙන්නේ. දෙක කලින් තිබ්බ ඉලක්කම් ටික මම ආයෙ දාගන්නවා.
මොකද පොතේ තියෙන මේ ටික නිසා 20යි 40යි 60යි 80යි 100යි. හරි. බලමු දැන් 20යි 80යි. ඊළඟට 40 60යි 40 60යි ඊළඟට 60 40යි 80 20යි 100 ඔය විදිහට දැන් මේ ටික යාසල් අඳින්න අපේ නිෂ්පාදන හැකියාව වක්‍රය. අපි පොඩ්ඩක් ඇදයි ඔයා ඇඳාම හරියට මේක සරල රේඛාවක් මත පිහිටයි. අඳුනේ යන්න. වක්‍රය ඇඳ ගන්න නම් කරන්න PVC. දැක්කද? කැප කරන ප්‍රමාණය ස්ථාවර නම් වක්‍රය ඉන්නේ සරල රේඛාවක් විදියට. හරිද? හරි. දැන් අපි ඔය ටික ලියාගෙන උතන ඉස්සරහට යමු. ස්ථාවර ආවස්තික විදිහේ 47 වෙනි පිටුවේ තියෙනවා. නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත ගමන් කිරීම. එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ප්‍රමාණයන් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ස්ථාවරව පැවතීම. හයිලයිට් කරන්න කැප කරන ප්‍රමාණය ස්ථාවරව පැවතීම කියන එක. ඊළඟ වමේ සිට දකුණට පහළට බැවුම් වන සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයකින් ස්ථාවර ආවස්තික පිළිවෙල නිරූපණය වේ. ඔයාලට සංඛ්‍යා දත්ත සටහන දීලා දිනවා. වක්‍රය ඇඳගන්න. හරි. ඊළඟට 48 වෙනි පිටුවර පෙරලන්න. ඒකේ තියෙන ආන්තික ආවස්තික පිළිවෙල හොයන්න එකක්. ඒක හොයන්න ඔයා මෙන්න මෙහි වාගේ රූප සටහන් ලකුණු කරගන්න ඕන. මෙතෙන්ට දාන්න A කියලා මේ සංයෝගය. මෙතන B C D E සහ අන්තිමේ G. එතකොට ඔයාලට කියනවානේ භාණ්ඩ සංයෝගය එකේ පල්ලෙහාට තියෙනවා එක එක රූලෙන් දාගන්න A සිට B දක්වා යද්දි මොකද වෙන්නේ? B සිට C ට යද්දි C සිට D ට යද්දි D සිට E ට යද්දි E සිට F ට යද්දි ඊට පස්සේ ඉස්සරහෙන් හොයන්න කියනවා ආන්තික ආවස්තික පිළිවෙල. හොයමු. ආන්තික ආවස්තික පිළිවෙල හොයන්නේ කැපකල ඒකක බෙදීම වැඩි කල එක. A නම් B ට යද්දි වැඩි වෙන්නේ කෘෂි භාණ්ඩ. මොකද A වලදී කෘෂි භාණ්ඩ හදන්නේ 0යි B වලදී කෘෂි භාණ්ඩ 20ක් හදනවා. කැප වෙන්නේ කාර්මික භාණ්ඩ. මොකද A වලදී කාර්මික භාණ්ඩ 100ක් හදනවා B
B වලදී කාර්මික භාණ්ඩ 80යි හැදෙන්නේ. උඩට දාමු කැපකල ඒ කියන්නේ 20යි යටට දාන්නේ වැඩි කළ ඒකත් 20යි. මෙතන 1යි. හැබැයි මතක තියාගන්න මේක මූර්ත සංකල්පයක් නිසා කැප කරන භාණ්ඩේ නම වරහන් ඇතුළේ ලියන්න. කැප කරන්නේ කෘෂි භාණ්ඩනේ වැඩි වෙන්නේ. කැප වෙන්නේ කාර්මික භාණ්ඩ. වරහන් ඇතුළේ ලියන්න ඕනේ කාර්මික භාණ්ඩ කියලා. කාර්මික භාණ්ඩ. හරි. B ඉඳන් C ට යද්දි. B සිට C ට යද්දි. ඊළඟට අපි බලමු B ඉඳන් C ට යද්දි මොකද වෙන්නේ කියලා. B ඉඳන් C ට යද්දි ආයි කෘෂි කාර්මික භාණ්ඩ 20ක් වැඩි වෙනවා. වැඩි වෙන එක නා ඉරෙන් යට. ඒ වෙනුවෙන් කාර්මික භාණ්ඩ 20ක් කැප කරන්න වෙනවා. මේ උත්තරේමයි කාර්මික භාණ්ඩ. C ඉඳන් D ට යද්දිත් එහෙමයි. කෘෂි භාණ්ඩ වැඩි වෙනවා 20ක්. කාර්මික භාණ්ඩ කැප වෙනවා 20ක්. කාර්මික භාණ්ඩ 1යි. මොකද්ද මේ හොයන්නේ? මේ ආවස්තික පිරිවැයද හොයන්නේ නෑ. මේ හොයන්නේ ආන්තික ආවස්තික පිරිවැය. මෙතන අපි කිව්වොත් කාර්මික භාණ්ඩ 20 ඉඳන් 60 දක්වා වැඩි කිරීමේ ආවස්තික පිරිවැය කියලා. 20 ඉඳන් 60 දක්වා. ඒතර අපිට කියන්න වෙන්නේ 100 ඉඳන් 40ට අඩු වෙනවා. කියන්නේ 60යි කියලා. ආන්තික කියන්නේ එක එකකයක් වෙනුවෙන් ආවස්තික පිරිවැය. D ඉඳන් E දක්වා ගියත් එහෙම තමයි වෙන්නේ. මොකද මේකේ ස්ථාවර ප්‍රමාණයක් තමයි කැප වෙන්නේ. E ඉඳන් F ට ගියත් ඒ විදිහමයි කාර්මික භාණ්ඩ එකයි ආවස්තික පිරිවැය. හරි. ඔය ටික ඔයාගේ වගුවට දාගන්න. ඔය ටික වගුවට දාගන්න. හරි. වෙලාව අරගෙන දාගන්න ඊට පස්සේ ඉතුරු ටික බලන්න වීඩියෝ එකේ. දැන් ඔයාලට පේනවා මේකෙදි හැම විටම කාර්මික භාණ්ඩ 20ක් වැඩි කරනකොට කෘෂි කාර්මික භාණ්ඩ 20ක් වැඩි කරනකොට මෙතන ඇත්තරම කෘෂි භාණ්ඩ මේ පැත්තේ දාලා තියෙන කාර්මික භාණ්ඩ මේ පැත්තේ කෘෂි භාණ්ඩ 20ක් වැඩි කරනකොට කාර්මික භාණ්ඩ 20ක් කැප කරන්න වෙනවා. කියන්නේ ආන්තික ආවස්තික පිරිවැය හැම විටම එකයි. මෙතනත් එකයි මෙතනත් එකයි මේ මැද්දෙත් එකයි හැමතැනම එකයි. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ඇත්තටම මේ කැප කරන ප්‍රමාණයන් ස්ථාවරව තියෙන හින්දා එහෙම වෙලා තියෙන්නේ. කැප කරන ප්‍රමාණයන් ස්ථාවරව තියෙන නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඇයි එහෙම කැප කරන ප්‍රමාණය ස්ථාවරව තියෙන්නේ? මෙහෙම කැප කරන ප්‍රමාණය ස්ථාවරව තියෙන්න නම් අවශ්‍යතා දෙකක් තියෙන්න ඕන. එකක් සම්පත් සමජාතීය වෙන්න ඕන. සමජාතීය වෙන්න ඕන. සම්පත් සමජාතීය කියලා කියන්නේ මේ භාණ්ඩ වර්ග දෙක හදන්න අපි පාවිච්චි කරනවානේ නිෂ්පාදන සාධක. උදාහරණයක් විදිහට අපි හිතමු මිනිස්සු අපි 1000ක් පාවිච්චි කරනවා කියලා. මේ මිනිස්සු 1000ම එක වගේ අය වෙන්න ඕන. අපි යන්ත්‍ර පාවිච්චි කරනවා නම් යන්ත්‍රත් ඔක්කොම එක වගේ වෙන්න ඕන. හරිද? එහෙම වුණාම මොකද වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට හිතන්න. මෙන්න මේ අවස්ථාවේ ඉඳලා කාර්මික භාණ්ඩ 100ක් සහ කෘෂි භාණ්ඩ 0ක් හදන වෙලාවෙ ඉඳන් අපි තීරණය කරනවා කෘෂි භාණ්ඩ දැන් 20ක් හදනවා කියලා. දැන් ශ්‍රමිකයෝ නැහැනේ ආර්ථිකයේ වැඩ කරන්නේ නැති අය. මේ සංයෝගය හදන්න ආර්ථිකයේ ඉන්න ඔක්කොම කට්ටිය වැඩ කරලා දෙනවා. එහෙමනම් අපිට වෙන්නේ කාර්මික භාණ්ඩ දැනට හදන ශ්‍රමිකයෝ කීප දෙනෙක් ගන්න ඕනේ කෘෂි භාණ්ඩ හදන්න. කාර්මික භාණ්ඩ වලින් ගලවලා ඒගොල්ලෝන්ව ගන්නවා කෘෂි භාණ්ඩ හදන්න. අපි හිතමු 5 දිනක් ගත්තා කියලා. 5 දිනක් ගත්තා. කෘෂි භාණ්ඩ 20ක් හැදුවේ 5 දිනක්. හරිද? ඊළඟට කෘෂි භාණ්ඩ වලට ඒගොල්ලන් යදෙව්වහම ඒගොල්ලෝ හදමින් හිටපු කාර්මික භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවනේ දැන් එයාලා වයින් කරපු නිසා. ඊළඟට හිතන්න තව 40ක්, තව 40 දක්වා තව 20කින්
කෘෂි භාණ්ඩ වැඩි කරන්න ඕන නම් අපිට තව 5 දිනකව ගන්න වෙනවා. හරිද? දැන් මෙතන සම්පත් සමජාතිය කියනකොට පළවෙනි 5 දිනයි දෙවෙනි 5 දිනයි දෙක ඒ ඔක්කොම මිනිස්සු කට්ටිය එක වගේ කියන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? බලන්න. පළවෙනියට අයින් කරන මිනිස්සුන්ට වඩා දෙවෙනියට අයින් කරන මිනිස්සු හොඳට නිෂ්පාදනය කරමින් හිටිය අය නම් පළවෙනි 5 දින අයින් කළාට වඩා දෙවෙනි 5 දින අයින් කළාම කාර්මික භාණ්ඩ අඩු වෙනවා. මොකද මේ 5 දින වැඩියෙන් හදමින් හිටියා. හරිද? පළවෙනියට අයින් කරපු 5 දිනකට වඩා. එහෙම වුණොත් හැමදැනම ආවස්තික විරය ස්ථාවර වෙන්නේ නැහැ. නිසා පළවෙනි එක සම්පත් සමජාතීයයි. හරිද? ඊළඟට මේ නිෂ්පාදන කටයුතු දෙකම අපේ තියෙන සම්පත් ටික එක වගේ යොදව ගන්න පුළුවන් වෙනවා. නිෂ්පාදන එකකට කාර්යක්ෂම වෙන නිෂ්පාදන සම්පතක් අනික් භාණ්ඩයටත් කාර්යක්ෂම වෙන්න ඕන. එහෙම වෙන්න නම් භාණ්ඩ දෙකටම සමාන ශිල්පකම පාවිච්චි කරන්න ඕන. දැන් කෘෂි භාණ්ඩ හදන්න කාර්මික භාණ්ඩ හදමින් හිටපු අය ගත්තට කෘෂි භාණ්ඩ හදන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ වැඩිපුර ශ්‍රමය. කාර්මික භාණ්ඩ හදන්න වැඩිපුර ගන්න යන්ත්‍ර නම් ඒතර යන්ත්‍රත් එක්ක වැඩ කරමු මිනිස්සු ඇවිල්ලා ශ්‍රමය විහිසවල වැඩ කරන්න කිව්වහම ඒගොල්ලන්ට එක සමාන කාර්යක්ෂමතාවයක් ඉන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේ වගේ ස්ථාවර ආවස්තික පිරිවැයක් ඉන්නේ නැහැ. මේ උපකල්පන දෙකම ප්‍රායෝගිකව ගත්තොත් එච්චර සාධාරණ උපකල්පන නෙමෙයි. ඒ නිසා අපිට කියන්න වෙනවා ස්ථාවර ආවස්තික පිරිවැය කියලා කියන්නේ එහෙම නැත්නම් සරල රේඛීය නිෂ්පාදන හැකියාවක් කියන්නේ උපකල්පනය කරපු අවස්ථාවක්. ඒක සැබෑ ලෝකෙදි බොහොම අඩුවෙන් දකින්න දෙන්නේ. සැබෑ ලෝකෙදි ඒක දකින්න නම් මෙන්න මේ ලක්ෂණ දෙකේ තියෙනවා. සම්පත් සමජාතී වීම සහ භාණ්ඩ වර්ග දෙකටම එක සමාන නිෂ්පාදන ශිල්පකම යොදාගෙන. 48 වෙනි පිටුවේ තියෙනවා ස්ථාවර ආවස්තික පිරිවැය පැවතීමට හේතු. එක සම්පත් සමජාතීය වීම. ඒක ලියන්න මෙහෙම. ආර්ථිකයේ පවත්නා නිෂ්පාදන සාධකවල ස්වභාවය නිෂ්පාදන සාධකවල ස්වභාවය එක සමාන විය යුතු බව මෙයින් අදහස් වේ. එක සමාන විය යුතු බව මෙයින් අදහස් වේ. අලුත් රූලකින් ලියන්න. එලෙස සම්පත් සමජාතීය වීම නිසා සම්පත් සමජාතීය නිසා එක් නිෂ්පාදනයක් සඳහා යොදවා තිබූ සම්පත් එක් නිෂ්පාදනයක් සඳහා යොදවා තිබූ සම්පත් වෙනත් නිෂ්පාදනයක් වෙත ක්‍රමක්‍රමයෙන් යොමු කරන විට අනෙකුත් භාණ්ඩයෙන් කැප කරන භාණ්ඩ ප්‍රමාණය ස්ථාවර අගයක පවතී. ඒකටම ලියන්න. එවිට ආවස්තික පිරිවැය ස්ථාවර වේ. දෙවෙනි එක එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම සම්පත් අනෙක් නිෂ්පාදනය සඳහා වචනයක් එකට දාගන්න. එලෙසම කාර්යක්ෂම වීම. එලෙසම කාර්යක්ෂම වීම. ඒක ලියන්න. එනම්
භාණ්ඩ වර්ග දෙක සඳහාම එක සමාන නිෂ්පාදන ශිල්ප ක්‍රමයන් යොදා ගන්නා බවයි. එලෙස යොදාගන්නේ නම් එක් භාණ්ඩයක් සඳහා යොදාගත් නිෂ්පාදන සාධක අනෙක් භාණ්ඩය සඳහාද එලෙසම යොදාගත හැකි වේ. එවිට ස්ථාවර ආවස්තික පිරිවැයක් දැකිය හැකිය. ඊළඟට අපි කතා කරමු දෙවෙනි ආවස්තික පිරිවැය જાතිය වැඩෙන ආවස්තික පිරිවැය. අපි බලමු ඒකෙදි කොහොමද නිෂ්පාදනය හැසිරෙන්නේ කියලා. කලින් උදාහරණයක් ගමු. කෘෂි භාණ්ඩයි කාර්මික භාණ්ඩයි. හරි. කෘෂි භාණ්ඩ කාර්මික භාණ්ඩ. මුලින්ම කලින් වගේම කාර්මික භාණ්ඩ 100ක් හදනවා කියලා ඉතින් කෘෂි භාණ්ඩ හදන්නේ නැහැ. එහෙම ඉන්නකොට අපිට ඕන වෙනවා කෘෂි භාණ්ඩ ප්‍රමාණය 20ක් කරන්න. හරිද? 20ක් කරන්න. මේ වෙලාවේදී අපි හිතමු මං හිතලා උත්තරයක් දානවා මේක 90යි කියලා. ඒ කියන්නේ පළවෙනි කෘෂි භාණ්ඩ 20 හදන්න කාර්මික භාණ්ඩ 10ක් කැප කරන්න. ආයිත් අපි හිතනවා තව 20ක් වැඩිපුර හදන්න ඕනේ කෘෂි වලින් කියලා. ඒක 40 දක්වා වැඩි කරනවා. එතකොට මේක එනවා 75ට විතර. ඒ කියන්නේ දෙවෙනි 20 හදන්න ඒකක 15ක් කාර්මික භාණ්ඩ වලින් කැප කළා. තවත් 20ක් හදන්න ඕන නම් එතකොට මේක එනවා 55ට විතර. මම ඉලක්කම් ආපු විදිහ කියන්නම්. දැන්ට නිකම්ම දාන්න. 20කින් අඩු වෙනවා. තුන්වෙනි 20 හදන්න ඒකක 20ක් කැප කරන්න. ඊළඟට තව 20කින් වැඩි වුණාම මේක එනවා 30ක් දක්වා. ඒ කියන්නේ දැන් 25ක් අඩු වෙලා තියෙනවා. තවත් 20කින් වැඩි කළොත් මේක බිඳුවක් වෙනවා. ඒ කියන්නේ 30ක් අඩු. ඔයාට පේන ඇති මෙතන වගේ නෙමෙයි කැප කරන ප්‍රමාණය එන්න මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ. මේකට හේතුවක් තියෙන්න එපයි. මේකට හේතුව තමයි අපි අර ස්ථාවර ආවස්තික පිරිවැයක් ඇති වෙන්න නම් තියෙන්න ඕනේ කියලා හිතපු ලක්ෂණ දෙක සම්පත් සමජාතීය වීම සහ නිෂ්පාදන ශිල්ප ක්‍රම සමාන වීම ඇත්තටම ප්‍රායෝගිකව දකින්න බෑ. ප්‍රායෝගිකව දකින්න තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් බලන්න. හිතන්න ඉස්කෝලේ ගුරුවරයා ඇවිල්ලා පාඩමක් කියලා දෙනවා. ආර්ථික විද්‍යාවේ පාඩමක් කියලා දෙනවා. උගන්වනවා පන්ති. එහෙම ඉන්නකොට සෙක්ෂනල් හෙඩ් මැඩම් ඇවිල්ලා කියනවා මේන් හෝල් එකේ උත්සවයකට පුටු හදන්න ඕනේ ළමයි දෙන්නෙක් එවන්න. හරිද? දැන් එතකොට ඊතර නිෂ්පාදන වැඩ දෙකක් තියෙනවනේ. එකක් තමයි පන්ති ඉගෙන ගන්නවා. හරිද?
අපි ඊට මේක නිෂ්පාදනයෙන් දෙයක් පන්ති ඉගෙන ගන්නවා අනිත් පැත්තේ මේන් හෝල් එකේ පුටු හදනවා. දැන් සෙක්ෂනල් හිට ඇවිල්ලා කියන්නේ එක නිෂ්පාදන ක්‍රියාවලියක ඉන්න සාධක දෙකක්. ළමයි කියන්නේ නිෂ්පාදන ක්‍රියාවට සම්බන්ධ එක්කෙනෙන්නේ. ඉගෙන ගන්නවා කියන්නේ උගන්වන වැඩේ. ඒකේ ඉන්න දෙන්නෙක් ගලවලා දෙන්න කියනවා මේන් හෝල් එකේ පුටු හදන්න. අනිත් නිෂ්පාදනයට දෙන්න කියනවා. ඒකත් හරියට මේ වගේ මේන් හෝල් එකේ පුටු හදන කෘෂි භාණ්ඩ වගේ නම් උගන්වන එක කාර්මික භාණ්ඩ වගේ නම් දැන් තාම කවුරුත් පුටු හදන්න ගිහිල්ලා නැහැ. ළමයි දෙන්න කිල්ලනවා. ඒ කියන්නේ කෘෂි භාණ්ඩය වැඩි කරන්නේ. එතකොට මිස් මුලින්ම පාඩ් පන්තියෙන් අයින් කරන්නේ හැමදාම හොඳටම පාඩම අහගෙන ඉන්න ළමයින්වද පන්ති හිටියත් පාඩම අහගන්න නැතුව ඔහේ වෙන වෙන කල්පනාවල ඉන්නම් වාරි ඉන්න අයද අනිවාර්යෙන්ම මුලින්ම එළියට දාන්නේ කාවද? මුලින්ම එළියට දාන්නේ පන්ති හිටියත් වැඩක් කරන්නේ නැති අය. මොකද ඒගොල්ලෝ පන්තියෙන් වෙන වැඩකට යම්මා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ අවස්ථාවලදී නිෂ්පාදනය අඩු වෙන්නේ පොඩ්ඩයි. මොකද ඒ වර්තමාන නිෂ්පාදනයෙන් අලුත් භාණ්ඩය හදන්න යවු මිනිස්සු කලින් හිටපු භාණ්ඩයත් හුඟක් හැදුවා අය නෙමෙයි. පන්ති ඉගෙනගෙන හොඳට ඉගෙන ගන්න ළමයි නෙමෙයි අයින් කළේ. එහෙනම් පන්තියේ පොඩි පාඩුවක් වෙන්නේ. හරිද? පුටු හදාගෙන යනවා. වැඩේ ඉක්මන් කරන්න ආයි සෙක්ෂන් ඇවිල්ලා කියනවා තව ළමයි දෙන්නෙක් කියලා. එතකොට අපිට යවන්න වෙන්නේ කලින් යවපු ළමයි දෙන්නට වඩා ටිකක් හරි පාඩම අහගෙන ඉඳපු අය. ඒ නිසා ඒගොල්ලෝ මේකෙන් අයින් කළාම කලින් අය අයින් කරාට වඩා වැඩි පාඩුවක් පන්තියට දැනෙනවා. ඒ නිසා තමයි කැප කරන එක වැඩි වෙලා තියෙන්නේ. තව දෙන්නෙක් කිල්ලුවොත් එතකොට දෙන්න වෙන්නේ කලින් දෙන්නටත් වඩා පාඩම හොඳට අහගෙන හිටපු අය. එතකොට තවත් අඩු වෙනවා. තව ටිකක් ඉල්ලුවොත් තව හොඳට පාඩම අහගෙන හිටපුම තමයි දෙන්නේ. එතකොට එන්න මොකද වෙන්නේ? නිෂ්පාදන සාධක සමජාතිය නැති නිසා එන්න එක භාණ්ඩයක සාධක අනිත් භාණ්ඩයට ආදේශ කරනකොට කැප කරන ප්‍රමාණය මොකද වෙන්නේ ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා. ඒ නිසා මේ වගේ තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. දැන් මේකට රූපයක් අඳින්න වෙනවා. බලමු කොහොමද රූපය අඳින්නේ. මම මේ දෙකම එකම තැන තියලා ඇඳලා පෙන්නන්නේ ළමයි රූප අඳිනකොට කරන වැරදි ටික පෙන්නලා දෙන්න. කලින් වගේම අපි දාමු කෘෂි භාණ්ඩ සිරස්සක්ෂයට කාර්මික භාණ්ඩ සිරස්සක්ෂයට කාර්මික භාණ්ඩ සිරස්සක්ෂයට. දැන් මෙතන නම් 20 20 වැඩි වුණා, මෙතන 20 20 අඩු වුණා, මෙතන 20 20 වැඩි වුණා. ඒතකොට ඒ ඉලක්කම්මනේ දැන් කෘෂි භාණ්ඩ වල තාම ප්‍රශ්නයක් නැහැ. 20 20 වැඩි කරගෙන යන්න 40යි 80යි 100යි. දැන් මෙතන තියෙන බිංදුව 30 55 බලන්න. ඒ ටික මේකේ ලකුණු කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔයා 100 වෙනකන් සමාන ප්‍රමාණයන්ගෙන් මේක ලකුණු කරන්න ඕන. ලකුණු කරලා මේ අදාළ ඉලක්කම හොයාගෙන ලක්ෂ්‍ය ලකුණු කරන්න. හරිද? ප්‍රස්ථාරයක මෙහිම ඛණ්ඩාංක ලකුණු කරන්න ඕනේ. අක්ෂික ඉලක්ක ලකුණු කරන්න ඕනේ සමාන ප්‍රමාණයක්. මම මෙතෙන්ටත් 20 40 60 80 100මයි දාන්නේ. මෙතන එක නෑනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? පස්සේ බලමු සංයෝග ටික ලකුණු කරගන්න. දැන් බලමු සංයෝග ටික. කෘෂි බිඳුවේදී කාර්මික 100යි. කෘෂි බිඳුවයි කාර්මික 100යි කියන්නේ මෙන්න මෙතන. කෘෂි 20දී කාර්මික 90යි. කෘෂි 20යි කාර්මික 90යි. 90 කියන්නේ මේ දෙක මැද්දේ. මේ දෙක මැද්දේ. එතකොට අපි ඔයා හරියටම බලලා ලකුණු කරන්න. මෙතන. කෘෂි 40දී 75යි. 75යි කියන්නේ 60යි 80යි මැද්දේ 70 70යි 80යි මැද්දේ 75. කොහොම හිතුවොත් මම ආසන්නෙ ලකුණු කරන්න වෙන්නේ මට. ඔය තියෙන 75. 60දී 55යි. 60දී 55යි. 40යි 60යි මැද්දේ 50. 50යි 60යි මැද්දේ 55. 60දී 55යි. 80දී 30යි. මෙන්න 80 30 ඉන්නේ මෙතන.
ඊළඟ එක 100 දී බිඳුවයි මෙතන. ඔය ටික යා කරලා දැන් අඳින්න. දැන් මේක සරල රේඛාවක් විදිහට නෙමෙයි එන්නේ. මේ ටික යා කරලා ඇඳනම් සුමට ගාන්ට වැඩේ එනවා. මගේගේ පොඩි වෙනසක් තියෙන්නේ මම මේක හරියට පරිමාණයට අඳමු නැති නිසා. එහෙම නැත්නම් මේ වගේ හැඩයක් එයි. මූලයට අවතල හැඩයක් එයි. මේ වක්‍ර ඔයාලට නිකනුත් අදින්න වෙනවා. ඉලක්කම් නැතුව. එතකොට මෙන්න මේ වැරදි කරන්න එපා. මේ වක්‍රය මෙන්න මෙහෙම ටිකක් යනකම් කෙලින් ගිහිල්ලා පස්සේ මෙහෙම වෙන්නේ නැහැ. මේ පැත්තෙත් මෙහෙම කෙලින් වෙන්නේ නැහැ. හරිද? මේක පටන් ගත්ත තැන ඉඳන්ම පල්ලෙහාට යන්න ඕනේ. මෙහෙම යන්නත් බෑ. උඩට ගිහිල්ලා පල්ලෙහාට එන්න. මෙහෙම බෑ. පටන් ගත්ත තැන ඉඳන්ම පල්ලෙහාට එච්චරයි. හරිද? මේ කිසිම තැනක මේක සමාන්තරව ගිහින්නේ නැහැ. මේ සමාන්තරව ගිහින්නේ. ඒ වැරදි කරන්න එපා. හරිද? මේ රූප සරහන ඇඳගන්න 50 වෙනි පිටුවේ සංයෝග ටික පස්සේ ලකුණු කරගන්න. 50 වෙනි පිටුවේ වඳි. වෙනි පිටුවේ. වක්‍රේ නම් කරන PPC කියලා. ඇඳලා ඉවර නම් භාණ්ඩ සංයෝග ටික ලකුණු කරමු. A B C D E සහ F. භාණ්ඩ සංයෝගය ආන්තික ආවස්තික පිළිවෙල. A නම් B ට යද්දි බලමු මොකද්ද වෙන්නේ. සූත්‍රය තමයි කැප කරපු ඒකක බෙදීම නිපදවූ ඒකක. A නම් B ට කියන්නේ A කියන්නේ මේ ලක්ෂය. මේක B C D E සහ F. A නම් B ට යද්දි කැප කරනවා කාර්මික භාණ්ඩ 10ක්. වැඩි කරනවා කෘෂි භාණ්ඩ 20ක්. 0.5 භාගයයි ඉන්නේ. වරහන් ඇතුළ ලියන්න ඕනේ කාර්මික භාණ්ඩ. කැප කරපු භාණ්ඩේ නම ලියන්න ඕනේ. හේතුව ආවස්තික පිළිවෙල කියන්නේ මූර්ත සංකල්පයක් නිසා. B ඉඳන් C ට යද්දි කැප වෙනවා ඒකක 15ක් කාර්මික භාණ්ඩ වලින් හදනවා ඒකක 20ක්. 15 වෙදීම 20 4න් 3යි 0.75යි. කාර්මික භාණ්ඩ. සමාදාන එපා ඔයාලා ලියන්න. C සිට D ට C ඉඳන් D ට කැප වෙනවා 20ක් නිපදවනවා 30ක්. එකයි කාර්මික භාණ්ඩ. D සිට E ට කැප කරනවා 25ක් හදන්නේ තාම 20යි. හදන එක විස්තරුණානේ වැඩිනේ. 1.25යි. නැත්තම් 4න් 5යි කියලා කිව්වත් හරි. කාර්මික භාණ්ඩ. E සිට අවසානයේ F ට 30යි 20යි. 1.5යි. කාර්මික භාණ්ඩ. පේනවද? ආන්තික ආවස්තික පිළිවෙල එන්න වැඩි වෙලා තියෙනවා. හරිද? එන්න වැඩි වෙලා තියෙනවා කියන්නේ වැඩින ආවස්තික
පිරිවැයක්. ඕකේ වගුව තියෙන්නේ 49 වෙනි පිටුවේ. ඒකේ ඔය සංයෝග ටික ලියලා ඔය ටික ගාන හදලා පෙන්නන්න. හරි. වැඩෙන ආවස්තික පිරිවැයට හේතු තමයි ස්ථාවර ආවස්තික පිරිවැය හේතු වල ප්‍රතිවිරුද්ධ පැත්ත. මේක තමයි ඇත්තටම වඩා ප්‍රායෝගික තත්ත්වය. අංක 1 සම්පත් සමජාතීය නොවීම. ලියන්නේ එකේ 50 වෙනි පිටුවේ මෙහෙම ලියන්න. එක් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. නිෂ්පාදන සාධකවල විවිධ වෙනස්කම් පැවතීම මින් අදහස් වේ. විවිධ වෙනස්කම් පැවතීම මින් අදහස් වේ. අලුත් උලකින් ලියන්න. එහිදී එක් භාණ්ඩයක් වෙනුවෙන් යොදවා තිබූ නිෂ්පාදන සාධක ක්‍රමක්‍රමයෙන් අනෙක් භාණ්ඩ වෙත යොමු කිරීමේදී කැපකරන ප්‍රමාණ ක්‍රමයෙන් වැඩි වේ. දෙවෙනි එක එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම සම්පත් අනෙක් නිෂ්පාදනය සඳහා ඒකට වචනයක් දාගන්න ඕනේ ඒ ආකාරයෙන් නැත්නම් එලෙසම කාර්යක්ෂම වෙනවා. ඒක ලියන්න. එනම් එක් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා.
නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. නිෂ්පාදන ශිල්ප ක්‍රමයන් එකිනෙක වෙනස් වේ. ඒකටම ලියන්න. ඒ අනුව එක් භාණ්ඩයක් නිපදවීමට යොදා ගන්නා නිෂ්පාදන සාධක ඒ ආකාරයෙන්ම අනෙක් භාණ්ඩය වෙත ආදේශ කිරීමේ හැකියාවක් නොමැත. හරි. ඊළඟට 51 වෙනි පිටුවේ තියෙනවා 26 වෙනි MCQ එක කරන්න. කියවලා. බලන්න ප්‍රශ්නේ. එයා කියනවා x සහ y යන භාණ්ඩ දෙක පමණක් නිපද වෙන සරල ආර්ථිකයක් සම්බන්ධයෙන් මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම්. මූලයට අවතල කියන්නේ වැඩෙනාවස්තික පිරිවැය. මේක නිකම්ම නිෂ්පාදන හැකියාවක් කියන්නේ. මේ එතකොට වැඩෙනාවස්තික පිරිවැය පෙන්වන නිෂ්පාදන හැකියාවක් ක්‍රමයක්. හැකියා මායිමකින් දැක්වෙන්නේ කුමක්ද? 1. සියලු සම්පත් පූර්ණ වශයෙන් යොදා ගැනීමෙන් නිපද විය හැකි විවිධ x සහ y සංයෝග. ඒකේ නිෂ්පාදන හැකියාවක් වේ නිර්වචනයේ තිබ්බ ගොඩක් ඒවත් අඩුයි. ඒකේ තියෙන්නේ සියලු සාධක විතරයි. තාක්ෂණය ගැන කියලා නැහැ. පූර්ණ සේවා නියුක්තිය උපරිම කාර්යක්ෂමතාව ගැන කියලා නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා. දෙවෙනි එක පවත්නා තාක්ෂණයේ යටතේ සම්පත් පූර්ණ වශයෙන්ද උපරිම වශයෙන්ද යොදාගෙන වැඩෙනාවස්තික පිරිවැය තත්වයකදී නිපද විය හැකි විකල්ප නිෂ්පාදන සංයෝග. ඒකේ ගොඩාක් ඒවා දින බලන්න. තාක්ෂණීය ස්ථාවරයි, සම්පත් ප්‍රමාණය ස්ථාවරයි, පූර්ණ සේවා නියුක්තිය, උපරිම කාර්යක්ෂමතාවය, වැඩෙනාවස්තික පිරිවැයක් කියලා තියෙනවා. ඒක තමයි හරි උත්තරේ දැනට පේන විදිය. 3. පවත්නා සම්පත් සහ තාක්ෂණීය අර්ථය ලබා ගත හැකි ආර්ථික වර්ධන මට්ටම. නිෂ්පාදන හැකියාවෙන් පෙන්නන නිෂ්පාදන සංයෝගන ආර්ථික වර්ධනය කොහොමත් වෙන්නේ. 4. විකල්ප නිෂ්පාදන සාධක විකල්ප ආයතන සංයෝග කිරීමෙන් නිපද විය හැකි x සහ y. ඒක හරි නිෂ්පාදන හැකියාවක් වේ කරනවා. හැබැයි මේක නිකම්ම නිෂ්පාදන හැකියාවක් කියන්නේ නෙමෙයි. මේක වැඩෙන අවස්තික පිළිවෙල තියෙන එකක්. එහෙනම් උත්තරේ දෙන්නේ උත්තරේ දෙවෙනි. හරි. දැන් අපි ආවස්තික පිළිවෙල ಜಾති දෙකක් ගැන ඉගෙන ගත්තා. මේකෙන් වඩා ප්‍රායෝගික තමයි වැඩෙන අවස්තික පිළිවෙල. හේතුව ඒකේ අපි පාවිච්චි කරන හේතු තාත්විකයි. මේකෙදි පාවිච්චි කරන හේතු තාත්වික නැහැ. සම්පත් සමජාතීය වීම, නිෂ්පාදන ශිල්ප ක්‍රම සමජාතීය වීම කියන එක තාත්වික උපකල්පන නෙමෙයි. හරිද? ඒ නිසා වඩා ප්‍රායෝගික, වඩා තාත්වික ආවස්තික පිළිවෙල හැසිරීම වැඩින ආවස්තික පිළිවෙල. මෙහෙමත් ආවස්තික පිළිවෙලක් තියෙනවා.
මේකේ ආන්තික ආවස්තික පිරිවැය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ කියන්නේ ආවස්තික පිරිවැය එන්න අඩු වෙනවා. කැප කරන ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒක ගැන අපි මෙතන කතා කරන්නේ නැහැ. ඒක සිලබස් එකේ නැති නිසා. ඒ නිසා ආවස්තික පිරිවැය වර්ග ටික දැන් හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ නිෂ්පාදන හැකියාව වක්‍රයකින් පෙන්වන්න පුළුවන් ආර්ථික සංකල්ප මොනවද කියන එක ඉගෙන ගන්න. අපි මේ වෙනකම් මේ විවිධ ආර්ථික සංකල්ප ඉගෙන ගත්තා. හිඟකම, තේරීම, ආවස්තික පිරිවැය. ඔයගේ විවිධ දේවල් අපි ඉගෙන ගත්තා. අපි දැන් බලන්න යන්නේ ඊළඟ කොටසෙන් කොහොමද මේවා පාවිච්චි කරන්නේ ආර්ථික විද්‍යාවේ සංකල්ප නිරූපණය කරන්න. ඒ හරහා අපිට පුළුවන් ආර්ථික සිද්ධි මොකක් හරි ආර්ථික සංකල්පයක් මත බැඳිලා තියෙනවනේ. ඒතකොට එදිනෙදා ආර්ථික සිද්ධි වුණත් නිෂ්පාදන හැකියාව වක්‍රයක් තුලින් පෙන්වන්න අපිට පුළුවන්. හරිද? ඒ අවස්ථා ටික තමයි ඊළඟ කොටසින් අපි බලන්න යන්නේ. අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් කරමු. මොකද ඒක වෙනම කොටසක් නිසා මේකේ වෙලාමදි ඊළඟ වීඩියෝ එකකින් අපි ඒ ටික කරමු. රූප සරහන ඇඳලා පැහැදිලි කිරීම එක්ක. ආයිබෝවන්.